සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම අද 2020 වසරේ ජුනි මාසේ 3 වෙනිදා වාසනාවන්ත සිකුරාදා දවසක් හෙට 4 වෙනිදා ඇසළ පුර පසළොස්වක පොහොය දවස. ඉතින් පොහොය දවසට කලින් දවසේ පෙර පොහොය දවසේ අපි සූදානම් ඊයේ ඔබට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්නට. ඒ තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙන්රත් දිසානායක මහත්මයාත් එක්ක සාකච්ඡා කරන්නට. එතුමන් අද මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔබතුමන්. හොඳයි. එතුමා අපේ නිදහස් අධ්‍යාපනයේ බලමහිමෙන් අධ්‍යාපනය හදාරලා පාසල් අධ්‍යාපනයේ පාසල් ගණනාවකින් හදාරලා විද්‍යා විෂය ධාරාව, වාණිජ්‍ය විෂය ධාරාව සහ කලා විෂය ධාරාව කියන තුනම කෙටි කාලයක් ඇතුළත හදාරලා කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල වරම් දිනාගෙන නීති පීඨයට තේරිලා නමුත් එතුමා පුරාවිද්‍යාව ඉගෙන ගන්න කැලණි විශ්වවිද්‍යාලයට එනවා. එයින් ඉගෙනගෙන උපාධිධාරී කැණීම් කරුවෙකු හැටියට සීගිරිය වැඩබිමේ නැත්නම් සීගිරි මේ පර්වතයේ පාමුල වැඩ කටයුතු කරනවා. ඉන් අනතුරුව ඔහු සහකාර කොමසාරිස්වරයෙක් බවට පත් වෙනවා. පසුව නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් බවට පත් වෙනවා. අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙලා අවසානයේ ඔහු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් වෙනවා. ඒ මොන වසරේද කියලා ආයමත් දැනගෙන එතුමා ඊයේ කිව්වා මම ඒකට එච්චර කැමති නෑ මොකද මට ඒකට වැඩි කැමැත්තක් තිබුණේ නෑ කියලා. අපි බලමු ඇයි ඒ කියලා. මොකද මම මේ ඇත්තටම සීගිරියේ ඉන්න කාලේ මේ ගොඩක් පරිශන පැත්තට යමු වුණා. මොකද මම අර උපාධිධාරී කැණීම් කරුවෙක් හැටියට මගේ වෘත්තිය ආරම්භ කළා. පරිශනධාරී හැටියට තමයි මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න අවස්ථාව වෙන විට සේවය කළේ. ඉතින් මම වැඩ කරේම කැණීම් වලින්. ඉතින් මට ඉතින් ඇත්තටම දන්නවා කැණීම් කරන පුරාවිද්‍යාඥයෙකුට වරන් කෑල්ලක් කැණීම් කරනකොට අපි පොඩි පිකැක්සෙන් ඒක ඉතින් මහා නිධානයක් වගේ තමයි අපිට පේන්නේ. මොකද හැම ලැබෙන හැම වලන් කෑල්ලකම ගඩොල් කෑල්ලකම කතන්දරයක් තියෙනවා. ඉතින් මේ පරිශන වලට මගේ තිබුණේ ලැබෙකමේ මාස මේ අවුරුදු 4 කාලේ මම ඒ දිනවල තීරණයක් ගත්තා මම දිගටම මේ කැණීම් වලේ මේ පුරාවිද්‍යා ශාස්ත්‍රයේ වැඩ කරන්න ඕන කියන හැඟීම තිබුණා. හැබැයි මට ඒ වාසනාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ගවේෂණ උනායින් පස්සෙත් නැති අහිමි වුණේ නෑ හැබැයි. මොකද මගේ වෘත්තිය මතම ගවේෂණ කියන කැලල තිබුණ නිසා මම නිතරම මේ ශාස්ත්‍රය ගත කළා. මගේ නිලධාරීන් සමග අපි කූඩාරම් ගහගෙන කැලෑවල සමහර අවස්ථාවල මේ දැන් අපි මේ විල්ලෝ මේ දැදුරුවේ මට මතක එක වතාවක බුදුපටුනේ සොයන්නට ගිහිල්ලා අපි රෑ ගත කළේ වැල්ලේ අපි නිදාගත්තේ කඩදාසි කොලයක් ව නැතුව වතුර තිබුණේ මේ උදැල්ලක් තිබුණේ අතින් අපි කීප දෙනා වලක් කාරලා යටිරේට අත්වලින් වතුර හොයන ඒවා බීලා මේ ඒ වගේ ඉතින් සමහර වෙලාවට අපි මේ වලස්සුලගෙන මේ ගෙල්ලෙන්න වල läග්ගර සමහර රාත්‍රීන් කඳු හෙල් තරණය කළා පුරාවස්තු යුවා. ඉතින් මගේ අර මේ ශාස්ත්‍රීය ජීවිතේ වෙනකොට බාධාවක් වෙලා තිබුණේ නැහැ. මේවා ඉතින් ආශ්‍රය කරන මම දැන් මේ වෙනකොට පොත් 18ක් විතර ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඊට පස්සේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට මාව පත් වෙනවා හැබැයි පත් වෙනව නෙමෙයි. පත් කරනවා. ඉතින් මගේ ශාස්ත්‍රීය ජීවිතේ සෑහෙන තරම් කඩා වැටෙනවා. මොකද අධ්‍යක්ෂ ජෙනරාල් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් කිව්වම ගොඩක් අය හිතනවා කාර්ය බහුල ජීවිතයක්. කාර්ය බහුල ගොඩක් වෙලා හිතනවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් කියන බොහොම සාහසී ජීවිතයක් ගත කරන පුද්ගලෙක් කියලා. මට විශාල පරිපාලන බරක් මම කරපිට පැටවෙනවා. ඒ වෙනකොට නිලධාරී ඉතාම අඩු ප්‍රමාණයක් හිටියේ. දෙපාර්තමේන්තුවේ මේ ඇත්තටම මම බැඳෙන වෙලාවේ සහකාර කොමසාරිස්වරු 5 දෙනෙක් හිටියා. ඒ 5 දෙනා ඇතුළු සමස්ත දෙපාර්තමේන්තුවේ හිටිය උපාධිධාරීන් 8 දෙනෙක්. මේ 8 දෙනෙන් අර 5 දෙනාට 3 දෙනෙක් කම්කරුවෝ. ඉතින් අපිට පළවෙනි අභියෝගය වෙන්නේ දෙපාර්තමේන්තුවේ බුද්ධිමය සම්පත ළඟා කර ගැනීම. ඉතින් අපි මමත් ආචාර්ය සරන්දන් නිගලත් සාකච්ඡා කළා අපි අර මුල්ම උපාධිධාරී ස්කීම් එකේ යටතේ එන උපාධිධාරීන් 140 බඳවා ගන්නවා. දැන් මේ වෙනකොට අපේ උපාධිධාරීන් දෙපාර්තමේන්තු 500ක් විතර ඉන්නවා මේ කාර්ය මණ්ඩලේ. ඉතින් එහෙම මේ හැබැයි අවාසනාවට 500 වෙනකොට මම අධ්‍යක්ෂ වෙනවා. ඉතින් අර මට ඒකට ටික සාහසිය වැඩ කොටසක් කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මට අභියෝග ගොඩාක් මගේ තනතුරට එනකොට මට තිබුණා. එකක් තමයි පුරාවිද්‍යා රක්ෂිතවල මායිම් තිබුණේ නැහැ. මම එනකොට පුරාවිද්‍යා ස්ථාන ප්‍රකාශයට පත් කළ තිබුණේ 230යි.
රක්ෂිත 110යි ආරක්ෂක ස්මාරක 120යි. ඉතින් පුරාවිද්‍යාව ගොඩක් වෙලාවට ඔය පුරාවිද්‍යා ස්ථානවල තියෙන පරණ ගොඩනැගිලි විහාරස්ථාන විහාර ගෙවල් අපේ කිසිම අනුදැනුමක් නැතුව සමාජයට කැඩුවා දායක සභාවෙන් විසින්. පුරාවස්තු ඕනම විදිහට ජනතාව පරිහරණය කරා. ඒවා ගෙවල් හදන්න ගත්ත ගල්. ඉතින් මේ වගේ අභියෝග ගොඩාක් එක්ක මම ඇත්තටම මේ තනතුරට ආවේ. ඉතින් මමත් ආචාර්ය දැනියගලත් පුරාවස්තු වන්නට ආරක්ෂාවට සංශෝධනය කරනවා. 998 දී මේකදී මේවට එරෙහිව අපි ගොඩාක් නීති කියනවා. මේ ඒ වගේම අපේ පුරාවිද්‍යා ස්ථාන තිබ්බ ටිකෙත් මායිම් තිබුණේ මම මගේ ප්‍රමුඛතාවයෙන් හටපත් කරගන්න එකක් මගේ පරමාර්ථයක් තිබුණා. දැන් ඕන පුරාවිද්‍යා ස්ථාන නෛතිකව සහ භෞතිකව රැකගන්න එක මේවා මායිම් ගල් දාලා ගැසට් කරලා ඒක කරන එක. ඒක මම මගේ හැම වෙලේම අදහස් තිබුණේ කැණීම් සංරක්ෂණයට හදිසි වෙන්න ඕනේ නැහැ. අපි ඉඩම් වෙන් කරගෙන මේ ආරක්ෂාව සලසගත්තම ඒක තව අපිට අවුරුදු 100කින් හරි කරන්න පුළුවන්. මම කැමති නෑ පොළොවස්සේ තියෙන පුරාවස්තු ගොඩක් මේකට ගොඩක් මට විවේචනයේ දන්නෙත් නෑ. ගොඩට එනවට. දැන් මේ 2,50,000ක් පුරාවස්තුන් රටක දැන් ගොඩාක් අපි ඉතිහාසයේ මුළුල්ලේ කැණීම් කළ විශාල පුරාවස්තු සම්භාරයක් පොළොවට ගෙනල්ලා තියෙනවා. දැන් මේ අපේ තියෙන සම්ප්‍රදාය මේක නඩත්තු කරන්න බැරි මට්ටමක අපි ඉන්නේ. ඉතින් තවත් මම මේ පොළොවස්සේ තියෙන පුරාවස්තු ගොඩ දාලා අපේ නඩත්තු බර වැඩි කර ගැනීම මොනට ලොකු ප්‍රශ්නයක් තිබුණා. මේ ඊළඟ කාරණේ මගේ ප්‍රමුඛතාවය ලැබෙන්නේ ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන මේ වාර්තාගත කිරීම. මොකද අපි මේ ඔය අපි දැන් හරියට මේ මට බුද්ධි මට්ටමේ සමාන කරන්න මම උත්සාහ කරන්නේ නැති වුණත් සාමාන්‍ය සල්ලි වෛද්‍යවරයෙක් වගේ පුරාවිද්‍යාඥයෙක් මේ දැන් මේ තියෙන කුඩා මුදලත් එක්ක මම මේ රටේ 2,50,000ක් පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කරන්න ඕන. මේකෙන් හැබැයි දැන් ගැසට් කරලා තියෙන 230යි. දැන් මට මේ තියෙන කුඩා මුදලත් එක්ක හෙට මැරෙන රෝගිය අද තීටරේට ගන්න සිද්ධ වුණා. හැබැයි තව අවුරුදු 30කින් මැරෙන රෝගිය ගැන මම බැලුවේ නෑ. ඒ නිසා මේ අපි මේ ප්‍රතිපත්තිය තමයි තාමත් වැඩ කරන්නේ. ප්‍රතිපත්තියෙන් හදිසියෙම මෙදිහත් වෙන්න ඕන ස්මාරක වලට මෙදිහත් වෙලා සංරක්ෂණය කරනවා. තව අවුරුදු දෙකක් තර්ජන නැතිව තව අවුරුදු දෙකක් පස්සට තියෙනවා. ඒ වගේ ප්‍රමුඛතාවයෙන් වැඩ කරන්න සිද්ධ වුණා. මගේ තවත් දෙයක් තිබුණා මේ රටේ ගොඩක් ඔය වැදගත් ඉස්සන ගොඩක් මගහැරලා තිබුණ කැසට් නොකර. ඉතින් මම සන්තෝෂ නැත්නම් අද වෙනකොට අර 230 අවුරුදු 100ක් තිස්සේ ගැසට් කරලා තිබුණ 230 මේ මගේ කාලය තුල මම 3500 වට පරිවර්තන කරලා තියෙනවා. දැන් මේ රටේ 3500ක් ස්මාරක ගැසට් කරලා තියෙනවා. මේවා දැන් ඒත් එක්ක මට අපිට ගොඩක් වෙලා රාජ්‍ය අනුග්‍රහය ලැබුණ අඩුයි. අපිට හොඳ ඇමතිවරු හිටියා. මේ නමුත් අපි දන්නවා ඒ කාලේ සංස්කෘතික ඇමතිකම දෙන්නේ නොදීම බැරි කෙනාට. සමාජ ඇමතිකම ඒ වගේ ඒවා. හැබැයි අපිට ඇත්තට මම තාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ මේ පුරාවිද්‍යාවලට ඇරුම් කරන ඇමතුරු ගණනාවක් අපිත් එක්ක වැඩ කරා. ඊළඟ අභියෝගය මට තියෙන්නේ මේ ජනතාව දැනුවත් කිරීම මේ උරුමය ගැන. හැබැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායක් තිබුණා මුලින් ඉඳන්ම. මේ දැන් අපි දන්නවනේ මේ සමහර කාල තියෙනවනේ මේ අර වැසිකිළියක් උත්තුන පීතපටියක් අපන. ඔය සංස්කෘතිය අපි තිබුණේ නැහැ. අපි බොහොම නිශ්ශබ්ද වැඩ කරු දෙපාර්තමේන්තුව. මේ දැන් මේක මට මේ ඇත්තටම මෑත කාලේ ගොඩක් අය කිව්විද මේ ඒ සංස්කෘතිය අතර ගැලපෙන්නේ නැහැ. මොකද දැන් ගොඩක් වෙලාවට අනුරාධපුරයේ පොළොන්නරුවට යන ජනතාව හිතනවා අපිට ලෝවා මහා ප්‍රාසාදය කියලා. මේ දුටුගැමුණු රජු හදපු ලෝවා මහා ප්‍රාසාදය මේ දකින්නේ. පොළොන්නරුවට ගියාම මේ දකින්න වටදාගේ රජමාලිගාව මේ මහා පරාක්‍රම බාහුව හදපු රජමාලිගාව මේ දකින්නේ කියනවා. මේ කවුරුත් දන්නේ මේවා අඩි 40 50 උසට පස්ගොඩ වලින් වැහිලා රූස්ස ගස් වැවිලා දෙපාර්තමේන්තුව කැණීම් කරලා මේ අද ජනතාවට බලන්න පුළුවන් මට්ටමට පත් කරලා තියෙන කියනවා. රටේ හැමතැන පුරාවිද්‍යා ස්ථාන වල තත්ත්වය ඒකයි. ඉතින් ගොඩක් වෙලාවට දෙපාර්තමේන්තුවර කරන චෝදනාවෙන් වැඩ කරන්නේ නැහැ කියලා. උතුරු නැගින්නේ. නමුත් ඕන් කරපු වැඩ නිසා තමයි මේව බලන්න දකින්නත් පේන්න තියෙන්නේ. මේ පොළ උඩ මේක පාටපත් උනා නෙමෙයි. මේ විශාල කඳු වලින් වැහිලා. ඌස ගස් වලින් වැහිලා. මේවා දෙපාර්තමේන්තුවේ අපේ මේ නිලධාරීන්ගේ දහඩිය ශ්‍රමය කැපවීම නිසා අද මේ පොළ උඩ දකින්න ලැබෙන්නේ. ඉතින් මේ කතන්දරය අපි කවදාවත් කියලා නැහැ. දෙපාර්තමේන්තුවේ සංස්කෘතිය තිබුණේම නැහැ.
අපි කවදාවත් මේ පුරාවිද්‍ය ස්මාරක සංරක්ෂණය කරලා පීත පටි කපන්නේ නැහැ. හැබැයි දැන් මන් තීරණය කළා තියෙනවා මේක අනිත් පැත්තේ යන්න. මම දැන් ඒ කියන්නේ වැඩ කරනවා වගේම වැඩ කරන බව පෙන්වන්නත් ඕනේ. වැඩ කරන බව පෙන්වන්නත් ඕනේ. ඉතින් ඒක අවාසනාවට ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම වෙනදට වැඩි දැන් මාධ්‍ය ඉස්සරහට එනවා. ඔව් අනිවාර්යයෙන්. ඔව් මාධ්‍ය ඉස්සරහට එනවා. සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරනවා. සමාජ මාධ්‍ය ජාල සමාජල මාව ඉතාම දරුණු විදිහට විවේචනයටපත් වෙනවා. සමහර මේ මිත්‍යාවන් නිවැරදි කරන්න ගියාම. ඉතින් ඒ වගේ තත්ත්වයක අපි වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම මේ අතරේ මේ මම මේක කියන එක හොඳද කියලා ඉස්සර මේ ප්‍රශ්නේ අහන්න ඕන මට නිදහස් කතාන්න පුළුවන් නේද? අනිවාර්යෙන්. ඉතින් පහුගිය රජේ කාලේ මාව මේ සංචිතයට දානවා. හේතුව මේ සීගිරි ආසන්නයේ තියෙන කළුදියපොකුණ කියන පුරාවිද්‍ය ස්ථානය ගල්ලෙන් 73 තියෙන ස්ථානයක්. මේකේ මේ අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකුට මේ කළුදියපොකුණ කියන පුරාවිද්‍ය රක්ෂිතේ පවරන්ට කියලා මට නියෝගයක් එනවා. ඒකට හිටපු ඇමතිවරයාගෙන්. මොකටද මේ ගල්ලෙන් සංචාරකයන්ගේ කාමර බවට පරිවර්තනය කරන්නේ. ඉතින් මම ඒ අමාත්‍යවරයාට කියනවා මම සර් මේක කරන්නට බෑ. මොකද මේක පුරාවිද්‍යා රක්ෂිතය වෙනත් කාර්යයකට පවරන්න බෑ එකක්. අනිත් එක මේක නොකළ යුතු දෙයක්. මේ පුරාවිද්‍ය ස්ථාන ආශ්‍රයෙන් සංචාර ව්‍යාපාරය තුළින් මුදල් ඉපීම අවශ්‍යයි. නමුත් පුරාවිද්‍ය ස්ථාන විකෘති කරන්න බෑ ඒ අරමුණ නැතුව. ඉතින් එයාට ලැබුම්හල් බවට පත් කරන්න බෑ. නරමුම් ස්ථාන බවට පත් කරන්න බෑ. හැබැයි ඉතින් සංචාරයෙන් හොඳ මේ අත්දැකීමක් වෙයි. ඉතින් මම කියනවා මේක එකක් මේක කරවොත් එහෙම මේ පුරාවිද්‍ය පැත්ත අමතක කරලා හරි මේක කරවොත් එහෙම ජනතාව ඔබතුමාටයි මටයි ගෙදර යනකම් ගහයි. මාධ්‍ය වේදින් අපිව මගේ වචන නෙමෙයි සාමාන්‍ය සමාජ භාෂාවෙන් පට්ට ගහයි අපිව. ඒ නිසා මේක කරන්න බෑ. ඊට පස්සේ දෙවෙනි යෝජනාව එතකොට ඒ වෙලාවේ මට ඒ වෙලාවේ කියනවා නෑ මගේ නියෝගය ක්‍රියාත්මක කරන්න. තවත් සුමාන දෙක තුන ඒවම අහනවා මේ අමාත්‍යවරයා මේ හරියට දැන් දුන්නද සයිට් එක. මම කිව්වා නෑ සර් ඒක දෙන්න බෑ. එහෙනම් මට මගේ නියෝග ක්‍රියාත්මක කරන අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් පත් කරගන්න සිද්ධ වෙනවා. මම ඒ වෙලාවේ කිව්වා මේ හරි සර්ගේ කැමැත්තක් නැහැ කරන්න. මට හැබැයි මේ දේ කරන්න බෑ. ඊට පස්සේ සීගිරියට එළියෙන් මේ බටහිර දොරටුවට පිටින් දියාගලක් කපලා අර ව්‍යාපාරික කියලාම මේ විශාල කැෆටේරියස් දාලා ලොකු පේනුම් තටාක වගේ හදන්න යෝජන මට මම ඒකට කැමති වෙන්නේ නැහැ. පන්සල් පින්කටවල සල්ලි ටික මේ උදුරන ඒවට අපිට අයිතියක් මම කිව්වා මේක අපිට අයිතියක් නැහැ මේ පන්සල් පින්කටයේදී මේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අපිට මේ ආදායම් ගන්න බෑ මේ කියන. ඉතින් මේ කිසිවකට අහුම්කම් දෙන්නේ නැහැ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් කරනමාව බොරු චෝදනා ගොඩාක් දාලා මට පැනමා බැංකුවල මුදල් තියෙනවා, ගෙවල් පහක් තියෙනවා. ඇත්තට මට ගෙවල් පහක් තියෙනවා. මොකද මම ඉස්සල්ලාම හදපු ගේ කඩලා ඒක විකුණලා තව ගයක් හදන්න උකුරු නෑ කියලා. ඊට පස්සේ ළමයිගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ ගේ කඩලා මගේ භාර්යාවගේ රුපියල් මේ ණයක් අරන් මමත් ණය අරන් බැංකු දෙකකින් මම ඒකත් විකුණලා හදනවා මේ කොළඹ ගියා. කොළඹ පර්චස් 3මාරක මම ඉඩමක් අරන් ගයක් හදනවා. ඊට පස්සේ ඒකත් විකුණලා මගේ ගමේ තිබුණු දෙමාපියන්ගේ මේ මගේ භාර්යාවගේ ඒවත් විකුණලා පියනවා. හැබැයි අර මොකද පැනමා බැංකුවල නම් ලැයිසි මගේ නම තිබුණ සෙන්ඩා දිසානායක කියලා. ලිපිනේ තිබුණේ බම්බලපිටිය ලිපිනයක්. මේක මට පහර ගන්න පාවිච්චි කරනවා. මම නොයෙක් බොරු චෝදන දාලා දැන් මට පස්සේ දැන් ඉතින් මම දේශපාලනය කරන්නේ මොකද සාමාන්‍ය පුරාවිද්‍යාඥයෙක් කියන්නේ මේ පුරාවිද්‍යාඥයෙක් ආචාර ධර්මස්සේ ගුණාංග ගණනාවක් තියෙන්න ඕනේ. එකක් තමයි ඔහු මැදහත් විචාරකයෙක් වෙන්න ඕන. නැත්නම් පුරාවිද්‍යාඥයෙක් නොවිය යුතුයි. ඔහුගේ තීන්දුව මධ්‍යස්ථ විය යුතුයි. ඔහු වෙනත් තමන්ගේ ඔළුවේ තියෙන තමන්ගේ පෞද්ගලික මත අපිට මිත්‍යාව කියලා මේවා ඔළුවේ දරාන තීන්දුව නොගත යුතුයි. ඒ වගේම ඔහු විද්‍යාත්මක තීන්දුව ගත යුතුයි. හරි දේ තීන්දුව කළ යුතුයි. මොකද අපි මේ ගොඩනගන්නේ රටේ ඉතිහාසය. අනාගතේ ගොඩනගන්නේ හරහා. ඒ හරහා ඉතින් පුරාවිද්‍යාඥයෝට කිසිම අයිතියක් නැහැ. මේ මැදහත් මතධාරීත්වයෙන් අවිද්‍යාවෙන් ඒ වගේම විද්‍යාවෙන් මේ මිදෙන්න අයිතියක් නැහැ. අනිවාර්යෙන්. මම හිතනවා වර්තමානයේ දිස බලන විට මේ தত্ত্বය බොහොම
ප්‍රගුණ වෙලා තියෙනවා. දැන් ශ්‍රී සද්ධර්මයේ වුණත් විකෘති කරනවානේ. විවිධ ස්වාමීන් වහන්සේලා තමන්ගේ අර්ථකථන දෙනවා බුදුබණ වලට. ඒ වගේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට සහ මේ ඉතිහාස කතා ප්‍රවෘත්ති වලට අනාදිමත් කාලෙක ඉඳලා අපි සලකපු මහා වංශය වගේ පොතපතින් කියවෙන තූප වංශය, දීප වංශය ආදී දේවල් වලින් කියවෙන දේවල් වලට එහා ගිය කොහේවත් ලියවිලාවක් නැති දේවල් හිතලු යථාර්ථයක් කරන්න පොත් ලියනවා. ලංකාවේ තියෙන ලොකුම හෙන ගෙඩිය තමයි ඕනම කෙනෙකුට ඕනම දෙයක් ප්‍රකාශයටපත් කරන්න පුළුවන් වීම. ඒකට මුවා වෙන්නේ වුන් ප්‍රකාශනයේ අයිතියට. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියලා එකක් තියෙනවනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ. තුන්වෙනි පරිච්ඡේදය පුරා තියෙන්නේ සමානාත්මතාවයේ අයිතිවාසිකම, අදහස් ප්‍රකාශ කිරීමේ භාෂාවේ නිදහස ඕවා. ඕකට මුවා වෙලා ඕනම කෙනෙකුට ඕනම හිතලුවක් තමන්ගේ මතයක් සමාජගත කරන්න පොත් ලියන්න පුළුවන්. එහෙම අය තමයි බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා හැමතිස්සෙම තලුමරමර කියයි. අපි ඊ타මත්ම දැනුමත් ඒ වගේම ප්‍රාමාණික උගත්කමකින් හෙබි තමන් දරන තනතුරට නිසි සුදුස්සෙක් බවට පත් වෙච්ච අර සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියලා කියවනක් තියෙනවානේ. ඒක සමහර අවස්ථාවලදී දෙන්නේ නැතුව උදුර ගන්න අවස්ථා තියෙනවා. එහෙනම් උදුර ගත්තත් අවසානයේ අර කොච්චර යටපත් කරන්න හැදුවත් යලි උඩට එනවා වගේ අර සූර්යකාන්ත මල අර කොපමණ පහතට කරන්න හැදුවත් ඉර දිහා බලාගෙන පිපෙනවා වගේ සනදිසානායක මහත්මයා ඒ තනතුරට නිසි සුදුස්ස නිසා යලිත් අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් වෙනවා අර සංචිතයේ ඉඳලා ඇවිල්ලා. මම අහන්න කැමති එක කාරණාවක් පහුගිය දවස්වල මේ අන්තර්ජාලය පිරික්සනකොට ඔබතුමා මතයක් දරලා තිබුණා මේ රාවණා සම්බන්ධයෙන් රාවණා රජතුමා සම්බන්ධයෙන් දැන් පෙර නොවිරු ආකාරයට පුවත්පත්වල ඒකම පොතපත සම්පාදනය වෙලා රාවණා වෙනුවෙන් විශේෂ පෙරහැරවල් පවා පවත්වන සමහර විශේෂිත විහාරස්ථානවල මම කැමති ඒ පිළිබඳව කෙටියෙන් දැනගන්න ඔබතුමාගේ මතය මොකක්ද කියලා. මේ අපි මේ රාවණා සංකල්පය ගත්තොත් මම රාවණා සංකල්පේ තෝරාගත්තේ රාවණා සංකල්පේ විතරක් ඉලක්ක කරගෙන නෙවෙයි. මේ රටේ මිත්‍යාව විශේෂයෙන් බාල පරම්පරාවේ මනසින් ඉවත් කරන්න සංකේතයක් හැටියට. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා. මේ ඊටාම අපෝසත් ගල් කණු දෙක තුනක් පෙන්ලාගෙන මෙතනයි උන්වහන්සේ උපන්නේ වගේ දේවල්. ඉතින් මම මේක තෝරාගන්නකොටම මම දැනන් හිටියා. මොකද අනිවාර්යයෙන්ම දැනන් හිටියා මේකට ලංකාවේ හොඳට මඩ කන්න පුළුවන් මාතෘකාවක් කියලා. ඉතින් මට ගොඩක් සගයකුව මේකට බහින්න බෑ. ඔබ පුරාවිද්‍යා අධ්‍යයනවල ඔබගේ ආත්මකරුත්වය නැති කරන්න එපා කියලා. මම කිව්වා මගේ රටේ ළමයිගේ මනස් කුණුවෙන්ට දෙන්න බෑ මට. මොකද මේ මනස් නිවැරදි කිරීමේ වගකීමක් පුරාවිද්‍යා අධ්‍යයනවල හැටියට මට තියෙනවා. ඉතින් රාවණා අදහස කොච්චර ජනහදාත්ව ලැබුම්ගෙන හිටියද කිව්වොත් අපි දේශන වලට ගියාම මගෙන් අහන ප්‍රධාන ප්‍රශ්නය තමයි රාවණා රජු කියන මාතෘකාව. ඉතින් අපි මේ මම පැහැදිලි කරේ රාවණා කියන්නේ වීර කාව්‍යයක් නේ. වීර මේක සාහිත්‍ය මූලාශ්‍රයක්. හැබැයි අතිශයින්ම රසවත් සාහිත්‍ය මූලාශ්‍රයක්. මම හිතා රාවණා කෘතිය තරම් මේ කලාපේ ජනප්‍රිය වුණු වෙනත් කෘතියක් නැති. වාල්මීකිගේ රාමායනයේ සඳහන් මේ පිටු 24000ක පොතක් කාණ්ඩ 7ක පොතක්. ඉතින් මේක ඇතුලේ තියෙන මේ රාමායනයේ ඇතුලේ තියෙන අදහස් වලින් මේ ගැන විවිධ මත පළ කරනවා. මේ ඉතිහාසඥයන් පුරාවිද්‍යාඥයන් කියන්න බෑ මේ රාවණා මතේ දරන අය. එක මතකින් කියනවා මේ රාවණා හිටියේ අවුරුදු ලක්ෂ 22කට පෙර කියලා. ලක්ෂ 22 කියන්නේ අපේ හෝමෝ ඉරෙක්ටස් මානව හිටපු කාලේ. අපි ඉස්සල්ලාම කකුල් හතරෙන් ඇවිදපු අපි කකුල් දෙකකින් ඇවිදින්න පටන් ගත්ත කාලේ. තව මතකින් කියනවා අවුරුදු 73000කට පෙර කියලා. මේ ප්‍රාථමික ගල් යුගයේ අපි කියනවා පැලියොලිතික යුගයේ. තව මතයක් කියනවා 13000 කියලා. 13000 කියන අපේ නියොලිතික යුගයටත් ඉස්සල්ලා. ඒ කියන්නේ ඉස්සල්ලාම කෘෂි කර්මාන්තය මේ ඩේර කර්මාන්තය ආරම්භ වෙන්න ආසන්න කාලේ. මේ මොන කාලේ බැලුවොත් ප්‍රාග්ඥාතික අවධිය. හැබැයි රාමායනයේ ඉන්න රාවණා මේ අපේ රාවණා වාදීන් මේ YouTube channel ගන්නාව ක්‍රියාත්මක වුණා. මිසයිල බලය තියෙනවා. න්‍යෂ්ටික විපාවිච්චි කරනවා. යුද ගුවන්යානා පාවිච්චි කරනවා. දනුබොන්නේ වගේ. දනුබොන්නේ ඊට එතකොට මේ සබ්මැරින්ස් තියෙනවා. අගහරු ලෝකය ආක්‍රමණය කරනවා. මිසරේ පිරමීඩ් හදනවා. මායා ශිෂ්ටාචාරය නිර්මාණය කරනවා.
ඒත් එක්කම පෙන්නවා ඔය ඔක්කොමත් කතා කරලා පෙන්නවා අර තලගුයි කර රින්ගන්ට පිට ගල්ගුවා රාවණ රජු ජීවත් වුණා කියලා. ජීවතුනා කිය. ඉතින් දැන් අර රාමායන හැටියට හනුමන්ත පාලමක් හදන මේ කිලෝමීටර් 25 නේ මං දැන් දුර පරතරේ 25 දුරට මේ පාලමක් හදන් ඉනවා ලංකාව ආක්‍රමණය කරන්න. මේ සුගීස්වරගේ මෙහෙයවීම උඩ එනවා. ඇවිල්ලා වලිගය හදපු පන්දමින් රාවණගේ නගරයටත් ඇවිල්ලා විශාල නගරයක්. වලිගය බැඳපු පන්දමින් නගරේ ඉන්නේ තියෙනවා. මොකද්ද මේ මිසයිල බලයට උනේ? මොකද්ද මේ සබ්මරීන්ස් වලට උනේ? ඉතින් එතකොට මේ රාවණගේ මරණය සිද්ධ වෙන්නේ කොහොමද? රාවණගේ කඩුපාරකින්. කඩුපාරකින්. කඩුවේ මිසයිල් ඇතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද? මේ සටන සිද්ධ වෙන දුනු ඊතලවලින්. ඉතින් රාවණ රජුගේ මාලිගාව රාමායනයේ කියවෙන හැටියට 78ක් කුසයි 78ක් පල්ලයි 78ක් දිගයි. හැබැයි මාලිගාව කොහෙද තිබ්බ කියලා මේකට විශ්වාස කරන්නේ. අක්කර හතරමාරක් මේක මේ වපසරේ තියෙන සීගිරි ගල මුදුනේ. මේ ඒ වගේ අර මේ දැයිත් එකම රාමායනයේ අස්සෙම තියෙනවා මේ රාමායනයේ ලංකාපුරේ කොහෙද තියෙන්නේ කියලා. ලංකාපුරේ කියන නම ලංකාවට 7 වෙනි සියවස වෙනන් කිසිම කෙනෙක් පාවිච්චි කරේ නැහැ. ලංකා ද්වීප කියන නම පාවිච්චි මේ සීහල ද්වීප. ලංකා ද්වීප කියන නම තිබුණේම නැහැ ඇත්තටම. ඒතකොට රාමායනෙම කියනවා මේ රාවණගේ ලංකාපුරේ තියෙන්නේ ඉන්දියාවේ දකුණු කෙළවරේ නම් ගව් 100ක් දුරින් කියලා. ඒ කියන්නේ 7800ක් දුරින් කියනවා. ඒකත් ගැලපෙන්නේ නැහැ. කිලෝමීටරම 447යි ලංකාවේ උඩ ඉඳලා පල්ලෙහාට ගියත් තියෙන්නේ. නෑ මම දකුණු ඉන්න බැලුවත් දකුණු ඉඳන් බැලුව කොහොමවත් වෙන්නේ නැහැ. ඒතකොට මේකේ තියෙන පිහිටියම් බැලුවම මේක තියෙන්න ඕන ඇත්තට මෙහෙම දෙයක් නෑ. නමුත් අර රාමායන කවුරුන් විශේෂණ කරා මේක තියෙන්න ඕන මාලදීවෙන්ටත් එහා බටහිර පැත්තෙන්. ඉතින් මේ වගේ මේ ඒ දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේ මම නිශ්ශබ්දව හිටියන් දැන් ඇත්තටම දැන් මට 99ක් කර අසභ්‍ය මේ ලෙස වෙන පිරිස දැන් මගේ ප්‍රෝග්‍රෑම්ස් වල ඉස්සර මේ ඩිස්ලයික් ගොඩාක් වැඩි. දැන් මගේ පැත්තට ලයික්ස් වැඩි. ඒතකොට රාවණ ගැන කතා කරන YouTube channel කීපයක් වැහිලා දැන්. ඉතින් මේ හැම පුරාවිද්‍යාස්ථාන පෙන්න යනවා මෙතන රාවණ මෙතන හිටිය කියන. ඇත්තට මේ කට්ටිය මේ රාවණ ගැන කතා කරන කට්ටිය ශිෂ්‍යයන් අතර දේවත්වයටපත් වුණා. මොවුන් මහා පුරාවිද්‍යාඥයන් බවටපත් වුණා. එක පුද්ගලයෙක් මේ දේශයේ ගැලවුම් කරු ආදි වශයෙන් පාවිච්චි කරා මේ මහාචාර්ය කියන නම් පාවිච්චි කරා. ඔහු මේ ගවේෂක කියන නම් පාවිච්චි කරා. ඔහු වෘත්තීන් ලොරි කියන දුරෙක් මේ ඒ වගේ මේ රාවණ උත්තාන්තය හරහා විශාල පිරිසක් නැගී හිටියා විතර නෙමෙයි ඔවුන්ගේ මතය ගරු කරන්න ගත්තා මිනිස්සු. ඉතින් මේ ඉතිහාසයේ ඥාන රට පුරා මේ අපි පුරාවිද්‍යාඥයෝත් ඉතිහාසත් පිටට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම කිසිම පදනමකින් තොරව පදනම් විරහිතව මිත්‍යා මත පතුරවන සාක්ෂි මත සනාථ කරන්නට නොහැකි කතා පුවතක් පිළිබඳව මේ අපේ ඉතිහාසය විකෘති කරමින් දැන් ටෙලිනාට්‍ය චිත්‍රපටි පවා බිහි වෙලා තියෙනවා. ඉතින් ඒවා ඇස රස ගන්නවන්නට ඇස් බැඳුම් හැටියට රස විඳින්නට හොඳ වුණාට රටක ඉතිහාසය විකෘති කරන්න කිසිවෙකුටත් අයිතියක් නැහැ. ඒක අපි ඔබ හැමදෙනාගේම උරුමේ මතුවේහි මේ පොළොවේ පහළ වෙන දරුවන්ගේත් උරුමේ සායක කෙලසන්ට හැකියාවක් නැහැ. ඒ උරුමේ රකින්න තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිබෙන්නේ. පුරාවිද්‍යා දිනේ ළඟ එනවා නේද මේ මහාචාර්යතුමා? ඔව් ජූලි 7. ඉතින් මේකේ අපි දැන් මේ අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ගොඩක් ওই පරිසර ශේෂ්‍ය වගේ දේවල් ගත්තාම පරිසරය ගැන කතා කරන ක්‍රියාකාරිකයන් ගොඩාක් ඉන්නවට පුරා. ගහක් කපනකොට මේ ගලක් කඩනකොට කතා කරන කට්ටියක් ඉන්නවා. පුරාවස්තු විනාශ කරනකොට කතා කරන කට්ටියක් නෑ මේ රටේ. ඉතින් ඉන්නව නැත්තෙම නෑ. සංවිධාන දෙක තුනක් තියෙනවා. හැබැයි වුණුත් මම බලාපොරොත්තු වෙන තරමට ඉදිරියෙන් නෑ. ඉතින් මට වුණ ඇත්තට මේ ළමයි මේ ඉස්සරහට මේ පුරාවස්තු විනාශ ගැන කතා කරන මතු පරම්පරාවක් ළමයි ඔස්සේ හදන්න. ඉතින් මගේ මේ පාඩ ලොකුම වැඩසටහනක් තිබුණේ අපි දැන් අපි ගරු අග්‍රාමාත්‍යතුමා මේ පුරාවිද්‍යා සතියේ සමාරම්භ කොට ජූලි 8 වෙනිදා විවෘත කරනවා. මම රට පුරා මම දැන් නර්සරිස් හදානවා මේ අපේ පළාත්වල. මගේ තේමාවක් වුණා පුරාවස්තු ගැන පරිසරය ඉතාම වැදගත් කොටසක්. සමහර අය මේ පුරාවස්තු පරිසරය වෙන් කරලා සලකනවා. පරිසරය ප්‍රධාන පරිසරය අලංකාර කරන පරිසරයේ දැවැන්ත අංගය පුරාවස්තු කියන්නේ. මම පරිසරය වේදින්නකෝ ඔබ
ගහකොළ විතරක් ගැන කතා කරන්න පුරාවසු ගැන කතා මේ මම කියලා තේමා පාඩුවක් කරගත්තා මේ ගහකොළ අපටයි පුරාවස්තු ඔබටයි කියලා පරිසර වේදින්ද. ඉතින් මේ වගේ අපි රට පුරා ගස් 20000කට ආසන්න හිටවන වෙලාවට ඒත් එක්කම මේ මම ළමයි ගේනවා ළමයිට බාර දෙනවා ආසන්න පුරාවිද්‍ය ස්ථානයේ ළමයි කැනීම් වලට බස්සනවා කැනීම් කරන්න. ළමයි සංරක්ෂණයට ඔහුගේ අතර මේසින් හැන්ද දෙනවා. ඒ වගේම අපේ බිලිසුතම සංරක්ෂණ රසායන වැඩවලට ගිහලා ඔවුන්ට කරන්න පුළුවන් දේවල් දෙනවා. ඔවුන් ඒ ස්ථාන ගැන ඔවුන්ට පුහුණුවක් දෙනවා හැඳින්වීමක් කරනවා. ඉතින් මගේ බලාපොරොත්තුව ඒ වගේ රටට අපි මුදාහරන අවුරුද්දකට 2000ක් පුරාවිද්‍යාව ආදරය කරනවා. එතකොට අපිට මේ කොහෙෝ මොකක් කර පුරාවස් විනාශයක් වුණොත් දන්නවන්ට අපේ අර ක්‍රියාකාරීකම් පිළිස රට පුරා ඉන්නවා. ඊට අමතරව මම දැන් මේ තීන්දුව ගත්තම ගරු මේ අග්‍රාමාත්‍යතුමාටත් මේක සංනිවේදනය කළ යුතුයි. මේ ආරක්ෂක ලේකම්තුමාට මම ගුවන් පැහැදිලිව කිව්වා මේ රටේ ග්‍රාම නිලධාරීන්ට පුරාවස්තු ආරක්ෂා කිරීම වයිකීම පවරන්ට යනවා. මොකද මගේ පුරාවස්තු ආචාර්යවරයා අධ්‍යක්ෂකවරයාට බලයක් තියෙනවා. මේ ඒ ගැන සම්පත් තියෙන දැනුම තියෙන හෝ දැනුම නොමැති සම්පත් තියෙන ඕන කෙනෙකුට පුරාවිද්‍යාඥයාගේ බලතල පවරන්න. මොකද ග්‍රාම සේවකයන් ගැමියන් සමග ළඟම ජීවත් වෙන පුද්ගලයා ඔහුටත් ඒ බලතල පවරන්න. මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 250ක් තනියෙන් පුරාවස්තු හසුරවන්න බෑ. මොකද අපි හිතමු මුරකාර 3 දෙනා ගාන 250ක් දැම්ම කියන 7,50,000යි. මම දාන මුරකාර විතරක්. මේ රටේ මේ රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව කියන්නේ 14,000යි. මට මේක ප්‍රායෝගික නෑ අතරම. ඒ වගේ අපි පුරාවිද්‍යා සතිය වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒක අපි ක්‍රියාත්මක කරනවා. දැන් මගේ නිලධාරි ගොඩක් මම සන්නද්ධ කරලා තියෙනවා. මොකද මම දේශපාලනය කවදාත් කරේ නෑ. මේ දේශපාලන ඉස්සෙල්ලාම කරන්න එක දේශපාලන මේක. මම මේ සෞභාග්‍ය දැක්ම කියන කොටසට ඇවිල්ලා මම පුරාවිද්‍යා ප්‍රතිපත්ති හදන්න මම මැදිහත් වුණා. ඉන් පස්සේ මම විශ්‍රාම ගන්න ගියා. දැන් මාස 4කට ඉස්සෙල්ලා මගේ විශ්‍රාම ලියුම දුන්නා. ලේකම්තුමා කලින් මම විශ්‍රාමයට නියමිත කාලෙට කලින්. ඉතින් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ බාරගත්තේ නෑ. මේ එතුමන්ලා සම්පූර්ණ තරයේ ප්‍රතික්‍රියා කරා. ඉතින් මම දෙපාර්තමේන්තු නිලධාරීන්ට කිව්වේ දැන් රට ඉස්සරහට යනවා. මේකට අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන ශක්තිමත් කරන්න ඕන. දේශපාලනිකව නෙවෙයි. මේ අපිට ලැබුණු ලොකු අවස්ථාවක් මොකද? විෂයාත්මකව තමන්ගේ විෂය පැත්තේ. විෂයාත්මකව. මොකද අපිට රාජ්‍ය අනුග්‍රහය කියන එක කවදාවත් ඉතිහාසයේ ලැබුණේ නෑ. දැන් ලැබෙමින් තියෙනවා. මම මේ කතාව දේශපාලනය ගැන නෙවෙයි. දැන් උතුරු නැගින මේ කාර්ය සාධක බලාගාරයක් හදලා තිබුණා. පුරාවිද්‍යා ස්ථාන ඔක්කොම අපි මායිම්ගල් දාලා ඒවා ආරක්ෂාව තහවුරු කරලා ඒවා අනාගත පරම්පරාවට දැන් ඉතුරු කරන්න යනවා. ඉතින් මේ වගේ මේ ගමනත් එක්ක මේ යන මේ ගමනත් එක්ක දේශපාලනික කියන පැත්තකින් තියලා මේ ගමනට සහාය දෙන්න කියලා මම මේ දැන් අපි නිදර්ශන සන්නද්ධ කරලා තියෙනවා. මේ අපි නිලධාරීන් බොහොම කැපීම වැඩ කරනවා. මම දැන් නිලධාරීන් කියලා තියෙනවා රෑ දවල් බලන්න බෑ ඊට පස්සේ නිලධාරීන් වැඩ කරන්න ඕන අපි රට වෙනුවෙන් වැඩ කරන්න දරුවන් වෙනුවෙන් වැඩ කරන්න ඕන කියන මට්ටමට අපි පත් කරන දේවල්. හොඳයි රටක වැඩ කරන ජනාධිපතිවරයෙක් ඉන්නේ නැද්දි ඒ පිළිබඳව දැක්මක් තියෙන ආරක්ෂක ලේකම්වරයෙක් ඉන්නේ නැද්දි මේවා රැකගන්න මුදු මහ විහාරය සුරක්ෂා කරන්නට හමුදානු කණ්ඩයක් පවා ස්ථාපිත කරන්න සූදානම් වෙද්දී මගේ ලේකම්තුමාගෙම ලොකු දිරියක් ලැබෙනවා. හොඳයි ඒ ගැනත් මතක් කරලා ඉතින් අමාත්‍යාංශ පැත්තෙන් ලැබෙන සහයෝගය හරහා අත්දැකීම් පිරිපුන් ඒ තනතුරට ඉතාමත්ම සුදුසු මහාචාර්ය සෙන් රද්දිසානායක මැතිතුමාට තමන්ගේ කාර්ය මණ්ඩලයේ උදව් උපකාර හරහා මොකද දැන් ඔය අධ්‍යාපන මේ බෞද්ධ කටයුතු සමායෝජක ස්වාමින් වහන්සේලා ඉන්නවා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මේ වගේ ග්‍රාම නිලධාරීන් එකතු වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එය පළාත් ලේකම් කාර්යාලයට ඔය හරහා යාන්ත්‍රණය පහසුවෙන් කරගන්න පුළුවන් මෙතුමාගේ දැක්ම ඉතාමත්ම ප්‍රබලයි පුළුල් එනිසා අපි ප්‍රාර්ථනා කරමු යම් මතු දවසක අපේ රටේ මේ පුරාවිද්‍යා ස්මාරක පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගනිමින් රටේ අභිමානය ඉහළින්ම තබන්නට හැකියාව ලැබේවා තව තවත් සංචාරක ආකර්ෂණය දිනාගත්තු සොඳුරු කොදෙව්වක් බවට ලංකා භූමිය පත් වේවා ඒ සඳහා අප කැපවන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඒ සඳහා තුනුරුණගේ අනන්ත මහා ගුණ බලයෙන් ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගෙන සමුගන්නවා අද දවසේ පින්බරු දැසනින් යලි හෙට හමු වීමේ අපේක්ෂාවෙන් හැමදිනාටම සම්මා සම්බුදු සරණයි